විනෝද චාරිකාවකට සහභාගී වූ ළමුන් 65 දෙනෙක් අතර මගදී දිවාහාරය වෙළඳ සැලකින් ලබා ගන්නා ලදී. රුපියල් 80 බැගින් වූ එළවලු කෑම පාර්සල් ළමුන් පිරිසක් ලබාගත් අතර අනෙක් ළමුන් පිරිස රුපියල් 140 බැගින් වූ මාළු කෑම සහිත කෑම පාර්සල් ලබා ගන්නා ලදී. කෑම සඳහා මුළු වියදම රුපියල් 7,600ක් විය කියලා කියනවා. එළවලු කෑම ලබාගත් ළමුන් ගණන x මාළු සහිත කෑම ලබාගත් ළමුන් ගණන y ලෙස ගෙන x හා y අඩංගු සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න කියලා කියන්නේ. මුලින් බලන්නකෝ දැන් එතකොට මේ සහභාගී වූ ළමුන් ඔක්කොම කීයද? ඔක්කොම 65නේ. එතකොට මට ලියන්න පුළුවන් x එකතු කිරීම y සමානයි කීයද? 65යි. හරිද? ඒ ලීප් එක පේනවද? y සමාන 65යි. හරිද? ඕක අපි දාගමු. ඕක ඇවිල්ලා පළවෙනි එක. හරිද? හරි. මේක ගත්තේ ඇයි ළමයි ගාන කීයද? මේ චාරිකාවේ ඔක්කොම 65. x කියන්නේ මොන ළමයිද? x කියන්නේ එළවලු කෑම ලබාගත්තු ළමයි, y කියන්නේ මාළු කෑම. හරි. දැන් සමගාමී සමීකරණය තව එකක් එන්න ඕනේ. හරි. රුපියල් 80 බැගින් වූ එළවලු කෑම පාර්සල් ළමුන් පිරිසක් ලබාගත් අතර අනෙක් ළමුන් රුපියල් 140 මාළු කෑම. හරි. එතකොට මේ x ළමුන් ප්‍රමාණය අරගෙන තියෙන මොනවාද? මාළු කෑම එකක් කීයද? 180 මේ 80. හරිද? එතකොට 80 මොකද වෙන්න ඕන? 80 වැඩි වෙන්න ඕනේ x ගෙන්. එතකොට 80යි x. තේරෙනවද? 80යි x. එතකොට එනවා මේ එළවලු කෑම වල ඔක්කොම මිල නේ. ඊට පස්සේ ඕකට එකතු කරන්න ඕනේ. අපිට ඊට පස්සේ පුළුවන් මාළු කෑම වලට එකකට 140යි. එහෙනම් 140යි y. අයි y වලින් අඩි කරේ y ළමයි ප්‍රමාණයක් මාළු කෑම ගන්න. එතකොට මාළු කෑම එකක් 140 එන ඔක්කොම මාළු කෑම වල වියදම 140 වැඩි කිරීම y. වැඩි කිරීම ලියලා ටිකක් ලියුවත් එකයි. එතකොට ඒ ඔක්කොම කීයද? මුළු වියදම රුපියල් 7,600යි. එතකොට ඔයගොල්ලෝ බලන්න 7,600ක රුපියල් ඔය විදිහට එනවා. හරිද? ඊළඟට ඕක මට පුළුවන් ඕක මන් දාගන්න 2 කියලා. හරිද? දැන් බලන්න. හරි. දැන් මේ ටික සුළු කරන්න තියෙන්නේ. මේ සුළු කරනකොට අපි බලමු කොහොමද සුළු කරන්න කියලා. හරි. දැන් මම කරන්නේ අපි මෙන්න මෙහෙම එකක් කරමු. දැන් කැමැති පදයක් අයින් කරගන්න ඕනනේ. හරිද? ඊට කලින් බලන්න මේ පල්ලෙහා තියෙන දෙවෙනි සමීකරණ හොඳට බලන්න. දෙවෙනි සමීකරණ හොඳට බලන්න. සුළු වෙනව නේද? දැන් ඕන මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්න. ඒක කියන ඔයගොල්ලන්ට දැන් බලන්න මේ මෙන්න මෙතන බිඳුවට මේ බිඳුවයි ඔක්කොම කැපෙනවා. මේකට දෙවරක් කීයද? දෙවරක් 4යි. මේකට දෙවරක් 7යි. මේකට දෙවරක් කීයද? දෙවරක් 3 6යි. 8 4 2 16 බිඳුව. තේරුණාද? හරි. එහෙනම් මම කරන වැඩේ මම මේ සමීකරණ මා ලියනවා කොහොමද? 4x එකතු කිරීම 7ක් y සමානයි කීයද? 380යි. ආවක දාගන්නම් 3 කියලා ඕන්න. . 3
හරි දැන් ඔයාලට තේරෙනවද මේක දැන් ටිකක් සුළු වුණානේ. දැන් මොකද කරන්න ඕන? කැමති එකක් අයින් කරමු. හරි මුලින්ම එහෙනම් x අයින් කරමුකෝ. එහෙනම් පළවෙනි එක මොකද කරන්න ඕන? 4ෙන් වැඩි කරලා මොකද කරන්නේ? මම තුන්වෙනි එකකින් අඩු කරන්නම් කොනේ. එහෙම කරන්නම්කෝ මම මෙහෙම කරනවා. හරිද? තුන්වෙනි එකෙන් අඩු කරනවා. තුන්වෙනි එකෙන් අඩු කරනවා. පළවෙනි එක වැඩි කරනවා 4ෙන්. ඇයි 4ෙන් වැඩි ගන්න? මං යන්නේ x අයින් කරන්න. එතකොට x වල සංගුණක සමාන වෙන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. හරි ඊළඟට බලන්න තුන්වෙනි එක කියන්නේ මෙතන මේ තියෙන මේ වැඩි කිරීම ලකුණ. හරි දැන් බලන්න මෙතන මේ 4x වලින් මේ 4x අඩු වෙලා කැපිලා. මේ 7y වෙනුවෙන් 4y ගියාම කීයද? 3y. තේරෙනවද? 3y සමානයි කීයද? 380න් අඩු කරන්න ඕනක මොකද්ද? 380 අඩු කිරීම 260. හරි 260 හරි. එතකොට ඕකෙන් ඕන මම උත්තර සමාන කිරීම දාලා ලියා ගන්න. කීයද? 120යි. තේරෙනවද? එතකොට 3y සමානයි 120. එතකොට y කීයද? තේරෙනවද? මෙතනට තේරුම් නැති මොන හරි තියෙනවා නම් අහන්න. මේ chat එක ඉක්මනට දාන්න තේරුණා නම් වෙලා ගන්න නැතුව අපිට ඔක්කොම කරගන්න ප්‍රශ්න තීරම කරගන්න පුළුවන්. ඒක දන්නේ නැහැ ඒකයි. තේරුණාද කියලා දාන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. hello මාව ඇහෙනවද? hello ඔව් ඔයගලන් මේ මෙතන නිකන් තේරුණාද කියලා දාන්න. තේරුණා. හරිද? මේ y සමානයි 40 කියන එක මම මේ පළවෙනි එකට දානවා. හරිද? පළවෙනි එකට ආදේශ කරලා ගන්නවා y සමානයි 40 කියන එක. එතකොට බලන්න එතකොට එන්නේ x එකතු කිරීම y සමානයි 40යි. ඕක සමානයි කීයද? 65යි. එතකොට බලන්න x කීයද? x සමානයි 25යි. තේරෙනවද? සමගාමී සමීකරණය x සහ y යගේ සොයන්න. තේරෙනවද? හරි තේරුණා කියලා මම හිතනවා. අපි ඊළඟට යමු. හරි මේ ටික මම කරලා ගන්න.
හරි ඊළඟට කියන 3x ඍණ 2 කුඩා හෝ සමානයි 7 අසමානතාව විසඳා x සියලුම සංඛ්‍යා රේඛාව මේ x සියලු විසඳුම් සංඛ්‍යා රේඛාව ලකුණු කරන්න කියලා කියන්නේ ඕක බලන්න මෙහෙමයි. අnder බලන්න මම ලියන 3x ඍණ 2 3x ඍණ 2 මොකද වෙන්නේ කුඩා හෝ සමානයි 7යි හරිද? එතකොට ඊළඟට කරන්නේ මෙන්න මේ එක මම අනිත් පැත්තට ගෙනියනවා කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක ධන දෙකක් වෙනවා. හරිද? එතකොට 3x කුඩා හෝ සමානයි අර 4 අර දෙක එකතු වුනහම කීයද? 9යි. එතකොට බලන්න මේක බෙදෙනවනේ. 3ට 3 අරක් එකයි 9ට 3යි. එතකොට එනවා x කුඩා හෝ සමානයි 3යි කියලා. හරිද? දැන් මේක ලකුණු කරන්න තියෙන්නේ. එතකොට කරන්නේ ඕගොල්ලෝ සංඛ්‍යා මේ රේඛාව ගැන ලකුණු කරන්න ඕනේ. මෙහෙම ගන්නවා x කියලා. ඒක අමතක කරලා දාන්න උයුට්ටක්. මෙන්න මේ විදිහට උඩ එක අයින් අමතක කරලා දාන්න. එතකොට බලන්න x කුඩා සමානයි 3. එතකොට කරන්නේ මෙන්න මෙතන තියෙන කියලා දන්නවා x වල 3. මෙතන තියෙනවා x වල 3. හරිද? මේ තියෙන්නේ x. එතකොට ඔය තියෙන්නේ x මෙහෙ තියෙනවා කියලා හිතනවා බිඳුව. ඊට පස්සේ මේකේ එන්න ඕන මේ 3ට වඩා අඩු එක්ක සමාන. එතකොට මෙහෙම 3 ද්‍රව්‍යමක් ඇඳලා ඕක පාට කරන්න ඕනේ. හරිද? ඇයි 3ත් අයිති පාට කරලා ඊළඟට පාට කරන්න ඕන මොනවද? මෙතන ඉඳලා මෙයා පස්සට තියෙන සෙට් එක පාට කරන්න. තේරෙනවද? මට මේක හරියට අඳින්න බෑ. ඕල් එක පාට කරනකොට හරියට කරගන්න. හරි ඔක තමයි. ඔක තේරෙනවද ඉක්මනට දාන්න chat එකට තේරෙනවා කියලා? මේ රිප්ලයි එකක් දානවා මට ඔයගොල්ලන්ව පේන්නේ නැහැ chat එකේ දාලා. අන්න තේරෙනවා කියලා දාලා තියෙනවා. හරි අපි ඊළඟ ගානට යන්. ඊළඟ ගාන බලන්නකෝ. මේක බලන්න මම ඒක අරකට ගන්නවා. ඒකක x ධන 8 දිග. දැන් බලන්න හොඳට බලන්න. දැන් මේකේ ඒකක x ධන 8 දිග. දැන් බලන්න මේ තියෙන්නේ x මේ x තියෙන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට. දෙන්න ඔන්න ඔක තමයි x කියන්නේ. මේ 8 තමයි මේ ටික මෙතන මෙන්න මේ ටික ඉතුරු ටික x ධන 8 දිග ඒකක 5 පාල මේ තියෙන්නේ 5. මේ මෙතන x කියන්නේත් මේ මෙතන ඉඳලා මෙතන හරි. ඔන්න ඔය ටිකට. ඔතන x කියන්නේ toy ටිකට. දැන් මෙයා කියනවා මෙන්න මෙහෙම බලල සුජුකෝණී සම සුජුකෝණාස්ථාකාර තහඩුවකින් පැත්තක දිග x වන මේ තියෙන පැත්තක දිග x වන සුජුකෝණී සමද්විපාද ත්‍රිකෝණයක් කපා ඉවත් කළ විට මෙන්න මෙතන තමයි සුජුකෝණේ තියෙන්නේ. කපා ඉවත් කළ විට ඉතිරි කොටසේ වර්ගඵලය වර්ග එකක 50ක් ගනී. x යාගේ මෙන්න මේ සමීකරණය සූත්‍ර කරන බව පෙන්වනවා. මුලින්ම අපි ඒක බලමුකෝ. එතකොට අපේ මේ 50 කියන්නේ මොන වර්ගඵලයේද? මෙන්න මේ ඉතිරි කොටස කියන්නේ මෙන්න මේකේ වර්ගඵලයනේ. 50 කියන්නේ මෙන්න මේ වර්ගඵලය. එතකොට ඔයගොල්ලෝ බලන්න. එතකොට මේක ලේසින් විදිහ තමයි අපි මේ ඍජුකෝණාශ්‍රේ මෙන්න මේ මුළු ඍජුකෝණාශ්‍රේම වර්ගඵලයෙන් මේ කළු පාට වර්ගඵලය අඩු කරා නම් 50 එනවා නේද? තේරෙනවද? එතකොට මුළු ඍජුකෝණාශ්‍රේ වර්ගඵලය ලියන්න පුළුවන්. දිග වැඩි කිරීම පළල. හරිද? පළල කීයද? 5යි. දිග කීයද?
x ධන 8යි. තේරෙනවද? ඕක වැඩි කරපුවහම මුළු එකේන ඕකෙන් අඩු කරන්න ඕන මොකද්ද? අඩු කරන්න ඕනේ. අර ත්‍රිකෝණෙම කොහොමද එන්නේ? භාගයේ වැඩි කිරීම මම ඒක ලියන්නම් මෙතන. හරියට ඔයගොල්ලෝ මේ ගන්න අමාරුයි. භාගයේ වැඩි කිරීම මම ගුණ කිරීම වෙනකොට 30 දානවා. x වැඩි කිරීම x හරිද? x වැඩි කිරීම x කියන්නේ මොකද්ද? x වර්ගය. ඒක ඔයගොල්ලන්ට මෙහෙම මම ලියන්නම්. x වර්ගය. හරිද? ඕක සමානයි කීයද? මෙතන අර භාගය ලියලා නැහැ තාම. ඕක සමානයි 50යි. ඉන්න මම ඒක ලියන්න. හරි. මෙහෙම ගන්නකො. දැන් ඔයගොල්ලෝ බලන්න මේක මෙහෙම හරි. මේක තේරුණාද? මේක තේරුණාද? මෙතන නිකන් තේරුණාද කියලා ඉක්මනට chat එකට දාන්න ඉක්මනට. හරි ඔව් කියලා දාලා දෙනවා. හරි අපි ඉක්මනට බලමු එහෙනම්. හරි එතකොට මම කරන්නේ මෙන්න මේක. බලන්න මේ බෙදීම දෙකක් තියෙනවා හන්ද ඕක මම අයින් කරගන්න සේරම දෙකෙන් ගුණ කරනවා. හරිද? තේරෙනවද? එතකොට මොකද කරන්න? මේකත් ගුණ කරනවා දෙකෙන්. මේක ගුණ කරනවා දෙකෙන්. හරිද? එහෙනම් මම එතකොට මේකත් මම දෙකෙන් ගුණ කරන්න ඕනනේ. ඒක මම දෙකෙන් ගුණ කරපුවාම මේක කැපිලා යනවා. හරි? ඒක මෙතනින් දෙකෙන් ගුණ වෙනවා. එතකොට මේකත් දෙකෙන් ගුණ වෙන්න ඕනනේ. හරි. එතකොට කොහොමද එන්නේ? එතකොට බලන්න ඕගොල්ලෝ එන්න විදිය. එතකොට බලන්න 10ක් එනවා මෙතනට. ඊළඟට x ධන 8. 10 x ධන 8. ඊළඟට මොකක්ද දෙන්නේ? ඍණ x වර්ගය එනවානේ. ඔයගලන්ට පේනවා x වර්ගය එනවා. ඕක සමානයි කීයද? ඕක මේ අඳින්න එපා. කවුද මේ අඳින්නේ? මම කලින් දවසේ කිව්වා මේක මේ අඳින්න කරන්න යන්න එපා කියලා. කියන දෙයක් අහන්න බැයිද? කවුද මේක කරන්නේ බලන්න. හරි එතකොට මම කරන්නේ ඊළඟට මේක මේ x වර්ග වල තියෙන ඍණ ලකුණනේ. මම එක්ක දෙපැත්තම ඍණ ලකුණෙන් ගුණ කරනවා. හරිද? එහෙම නැත්නම් මේ වම් පැත්තේ සමාන කිරීමට වම් පැත්තේ තියෙන සෙට් එකම එහා පැත්තට ගෙනihin දාන්න පුළුවන්. හරිද? මම ඕනනම් මේක ඍණෙන් ගුණ කරන්නම්කෝ. එතකොට 10ix වෙනකොට මේ අරක ගුණ වුණාම ඍණ 10x කියලා මම ලියනවා. ඊළඟට ඕකට එනවා එකතු කිරීම 8 10න් ඉරුණාම 80යි. හරිද? 80යි ඒක ඒකත් ඍණ. මොකද ඒක ඍණ මම දැන් මේක ඍණ වලින් ගුණ කරනවා. හරිද? ඊට පස්සේ මෙතන එකතු කිරීම වෙනවා x වර්ගය. තේරෙනවද?
x වර්ගය කියන එක එකතු කිරීම වෙනවා. ඊට පස්සේ මම කරනවා දැන් එහා පැත්තත් මොකද කරලා තියෙන්නේ? ඍණෙන් ගුණ වුණා එහා පැත්තත් ඍණ 100 වෙන්න ඕනනේ. ඒක තේරෙනවනේ. හරි ඊළඟට දැන් අර x වර්ගයේ මේ ධන පදයක් තියෙනවා. දැන් අර ඍණ 100 මෙහෙට ගේනකොට මොකද වෙන්නේ? ධන 100 වෙනවා. දැන් එතකොට මම මෙහෙම ලිව්වොත් x වර්ගය එතකොට මෙතන ඍණ 10x එහෙම තියෙනවා. ඍණ 10x මේ පැත්තේ ඍණ 80 තියෙනවා. එහා පැත්තේ ඍණ 100 තියෙනවා. මේ අර ඍණ 100 මේ පැත්තට යනකොට ධන 100 වෙනවා. එතකොට ඒ 100න් 80ක් ගියහම කීයද? ධන 20යි. ඕක සමානයි බිඳුවයි. හරි. දැන් පළවෙනි එක අපි පෙන්නනවා. මොකද්ද පෙන්නේ? සමීකරණය තුත්ත කරන බව පෙන්නනවා. සූත්‍ර භාවිතයෙන් හෝ අන්ක්‍රමයකින් හෝ x යගේ සොයා සුජුකෝණස්ත්‍රකතාවයේ වර්ගඵලය සොයන්න කරද්දී x යගේ හොයන්න කියන්නේ මෙහෙම කරමුකෝ. දැන් මම මේක මෙහෙම කරනවා. හරි දැන් ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලෝ වර්ග පූර්ණය දන්නවනේ නේද? එතකොට මෙන්න මෙතන බලන්න මේ ඍණ 10x කියලා දිනවනේ. ඕකේ සංගුණකය දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට කීයද? ඍණ 5යි. එතකොට මම කරන්නේ ඔයගොල්ලෝ බලන්න මෙතන මම ලියනවා x ඍණ 5 ඊට පස්සේ ඕකේ වර්ගය ගන්නවා. හරිද? දැන් හොඳට බලන්න. දැන් බලන්න x ඍණ 5 වර්ගය දැන් මම ගත්තනේ. දැන් බලන්න ඕක නිකන් වර්ග කරලා බලන්න x වර්ගය ඍණ 5 වැඩි වෙනවා x වැඩි වෙනවා 2. එතකොට ඍණ 10x අන්න ඍණ 10x ආවා. දැන් මම මේක දැමීම තුල මෙතන මේ ඍණ 5 වර්ග වුණාම කීයද? 25යි. ඔය 25ක් එනවා. ඔය 25 එන එක අයින් කරන්න මම 25 අඩු කරලා දානවා. හරිද? මොකද මම ඔයගොල්ලෝ වර්ග පූර්ණ කරන හැටි දාන්නවා. තේරෙනවද? ඒ 25 මම මොකද කරන්නේ? අයින් කරලා දානවා. එතකොට ඕක ඍණ දැන් බලන්න උතන x වර්ග ඍණ 10x කියන එකමනේ තියෙන්නේ. තේරෙනවද? හොඳට බලන්න. ඔයගලන්ට තේරෙනවා දැන් මෙතනදී මෙන්න මේ මෙතන x වර්ග ඍණ 10x කියන එකම තමයි මෙන්න මේ තියෙන්නේ. තේරෙනවද? මේ තියෙන්නේ ඔය එකම එක. තේරෙනවද? තේරෙනවද? හරි. එතකොට දැන් අර එකතු කිරීම 20 ඒක කොහොමත් ලියන්න ඕනේ. මොකද ඒක තිබ්බ එකක්. තේරෙනවද? ඒක තිබ්බ. ඒක මට වෙනස් කරන්න අයිතියක් නැහැ. එතකොට දැන් හොඳට බලන්න. මේ ඍණ 25යි ධන 20 එකතු වුණාම කීයද ඍණ 5යි. ඔන්න බලන්න දැන් ගානේ දීලා තියෙනවා මොකද්ද? හොඳට බලන්න මේ. දැන් ওই ගණන් හදනකොට ඒකයි ඔය බලන්න ඕන. දැන් බලන්න මේ ගානේ මෙන්න මෙයා දීලා තියෙනවා මොකද්ද මේ? දැන් බලන්න මේ මෙතන 5ක් එනවා මේ. පේනවද? දැක්කද? පේනවනේ දැන් ගානේ මොකක් හරි හේතුවක් තියෙනවා ඒක දෙන්න. එතකොට මම ඍණ 5 අනිත් පැත්තට ගෙනියපුවාම මොකද වෙන්නේ? ඔයගොල්ලෝ මේ මං අහන ඒවාට උත්තර දෙන්න කමක් නැහැ හරිද? මේ පැත්තට ගියාම 5යි. හරිද? ඊට පස්සේ මම දෙපැත්ත මොකද කරන්නේ? වර්ගමූලය ගන්න. එතකොට හොඳට බලන්න මේ පැත්ත මොකද වෙන්නේ? මේ පැත්ත x ඍණ 5. මේ පැත්ත x ඍණ 5. අර පැත්ත මට ලියන්න පුළුවන් මොකද්ද? ධන හෝ ඍණ කියලා. ඒක මම ලියන්නම්කෝ. ධන හෝ ඍණ මූල පහ මෙන්න මෙහෙම එනවා. දැන් හොඳට බලන්න ඒක මට ලියන්න පුළුවන්. මෙහෙම. ධන හෝ ඍණ මූල 5. ඔම ලිව්වෑගෙන. ඒ කියන්නේ ඔක කීයද 2.2යිනේ. ධන හෝ ඍණ කීයද 2.2?
2යි. දැන් බලන්න මේ ඍණ 5මත් දකුණු පැත්තට ගෙනියන. එතකොට x සමානයි කීයද? අර 5 මම ඔන්න ලියන 5. ධන හොරින 2.2. හරි එතකොට බලන්න දැන් බලමු අපි මොකක් හරි වැරද්දක් කරාද කියලා නෑනේ. x ඍණ 5. එතකොට ඍණ 10යි නා ධන 25 ඍණ 25 දැම්මා. ඍණ 5යි ධන 5යි ධන හොරින මූල 5 කියන ධන හොරින 2.2. හරි හරි හරි. එතකොට බලන්න x වලට එනවා මොකද්ද පළවෙනි යගේ මොකක්ද x වලට? x වලට එන පළවෙනි යගේ 5 ධන 2.2. එතකොට 7.2. අනිත් එක මොකද්ද? අනිත් එක 5න් 2.2ක් ගියාම කීයද? 2.8යි. එතකොට සුචිකෝණාශ්‍රාකාර තහඩුවේ වර්ගඵලය අහන්නේ. දැන් x අගයන් දෙකක් තියෙනවා. එතකොට මේ දෙකටම වර්ගඵලය හොයන්න වෙනවා. එතකොට වර්ගඵලය එන්නේ කොහොමද? ඔයගොල්ලෝ දන්නවා දිග 8 ධන x. 8 ධන x 5න් වැඩි කරන්න ඕනේ. එතකොට 8 ධන x වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 5න්. ඕක තමයි වර්ගඵලය. හරිද? එතකොට මුලින්ම 7.2 ගන්න 7.2 ගත්තොත් 8ට 7.2ක් යොදුනහම 15.2යි. හරිද? 15.2 5න් වැඩි කරන්න ඕනේ. එතකොට මුද්‍ර බලන්න 15 සර 5 75.2 5ක් 1යි 76යි. මේ මොනවාද? මෙතන දීලා තියෙන්නේ ඒකක දීලා තියෙන්නේ ඒකක. එතකොට මේ වර්ග ඒකක මේක ලියා ගන්න ඕන වර්ග ඒකක කියලා මේ තියෙන්නේ. මේකට අදාළ එක මේක ලියා ගන්න ඕන වර්ග ඒකක. මේකට අදාළ එක කීයද දෙන්නේ? ඕකට අදාළ එක බලන්න 2.8 දාන්න. එතකොට 8යි 2.8ක් එකතු වුණාම කීයද? 10.8. ඕක 5න් ගුණ වුණාම කීයද? 10යි 5න් ගුණ වුණාම කීයද? 50යි. 0.8 5න් ගුණ වුණාම 4යි. එතකොට 54යි 54යි. මේක ලියන්න ඕන ඔයගොල්ලෝ වර්ග ඒකක කියලා. මට ලියන්න බෑ මේ වයිට් බෝඩ් එකේ. 54යි. දැන් නිකමට බලන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය මොකද්ද? නිකමට නිකන් හිතලා බලන්න. භාගය වැඩි කිරීම x වර්ගයනේ නේද? එතකොට බලන්න පළවෙනි එකේ තියෙන 7.2 ඕනනම් ඕගොල්ලන්ට පුළුවන් 7.2 7.2කින් වැඩි කරලා එතකොට එනවා 51.4ක්. ඕක බෙදෙනවා දෙකකින්. මේකේ පොඩි වැරදීමක් වෙලා තියෙනවානේ. දෙකකින් වර්ගමූල 5 තිබුණා ටික.
හරි දැන් මේකෙන් දැන් බලන්න ඕගොල්ලෝ මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයලා බලන්න ඕනේ. තේරෙනවද? එතකොට මේකට අදාළව ත්‍රිකෝණේ වර්ගඵලය මේ 2.8ට අදාළව හරිද? එන්නේ 3.92ක්. මෙන්න මේකට අදාළව ත්‍රිකෝණේ එන්නේ වර්ගඵලය එනවා 3.9. ඒක ඒ 0.92 එන්න හේතුව මෙහෙමයි. ඕක 4 එන්න ඕනේ. මේ මෙතන මූල 5 යගේ 2.2ම නෙමෙයි. හරිද? මූල 5 යගේ 2.2යි තව ඉලක්කම් ටිකක් එනවා. ඒ ටික අතහැරීම තුල මේ මෙතන පොඩි දෝෂයක් එනවා. හැබැයි දැන් මේක 4 කියලා ගන්නකො. එතකොට ඒක මේකෙන් අඩු කළපුවාම 50 එනවනේ. ඒ කියන්නේ මූල 5 දැන් මෙතනින් 54න් 3 මේ මෙතන 4 එන්න ඕනේ. ඒක අඩු කරපුවාම 50 එනවා. හැබැයි මෙතනදී මේ හැම එකෙදි ත්‍රිකෝණේ වර්ගඵලය එන්නේ ඕගොල්ලන්ට පුළුවන් 7.2 වැඩි කරන්න 7.2කින් ඕක බෙදන්න ඕන 2කින්. එතකොට එනවා 25.9 දෙයක් වගේ. ඕකත් හරි. හරිද? මෙතන මම නිකන් නෝලන්ට චෙක් කරලා බලාගෙන දාන්නේ. එතකොට මේක මෙතන එන්නේ මේ මෙතන මූල 5 යගේ අපි දැන් ඔයාලට ඕන මම කියන්න මූල 5 යගේ මූල 5 යගේ එන්නේ 2.2යි මේ මොන වෙන්නේ ගාන දැන් ඉවරයි 2යි 3යි 6යි 0.6යි ඔහොම යනවා 3යි 6යි 0.6යි ඔහොම යනවා. එතකොට මේක මේ තව චුට්ටක් යනවා. එතකොට මේ මෙතනින් අයින් කරලා දිනවනේ. මෙන්න මේ අයින් කිරීම තුළ තමයි මෙතන 4 ආවේ නැත්තේ මෙතන 26 ආවේ නැත්තේ. දැන් 76න් 26 ගියාම කීයද? 50 එනවා. මේ 50 ආවා මේ. මේකෙන් 4ක් ගියාම 54න් 4ක් ගියාම මේත් 50 එනවා. එතකොට අපේ අහලා තියෙන වර්ගඵල සොයන්න ගිහලා එතකොට වර්ගඵල මොනවද? 76යි 54යි. මේවා හදා යටේ හදන්න නිකන් ওই දෙක දැම්මම ඇති. x වලට අගයන් දෙකක් එනවා. ওই විදිහට වෙන්න පුළුවන් x වලට අගයන් දෙකක් තියෙනවා. හරි ඒක තේරුණාද? මේ දාන්න මේ තේරුණාද? chat එකට දාන්න තේරුණාද? තේරුණා හරි තේරුණා කියලා දාලා තියෙන හරි අපි ඊළඟ එකට යමු. මේක හොයන්න ඕනේ තේරෙනවද? මේක හොයන්න ඕනේ මං ගිය ඔයගොල්ලෝ බැරිලා හරි චෙක් කරලා බලන්න ඒක හෙව්වනම් මෙන්න මේ 2.2 යගේ දාලා ඔයගලන්ට චූටි මේකක් එනවා. ඒ වෙන්නේ මෙන්න මේ ටික අතහැරලා තමයි මෙයා මූල පහ මේක ලෙස ගන්න කියලා දීලා තියෙන්නේ. මොකද මෙයා බලාපොරොත්තු වෙන්නේ ඔයා මේක චෙක් කරලා බලයි කියලා අනිත් පැත්තට. ඔයා මේක හරියට සුළු කරා නම් මේ වර්ගද සිතේ හරියට සුළු කරලා සාධක කරලා උත්තරේ ගත්තා නම් මේ 7.2 2.8යි කියලා ආය ඕක මේ සුළු කරලා බලන්න ඕනේ. සුළු කරලා කියන්නේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයලා බලන්න ඕනේ නෑ. තේරෙනවද? ඔයගලන්ට තේරෙනවනේ මං කිව්වේ දැන් මෙතන බලන්න මේ 2.2 දීලා තියෙන්නේ මේක හරිමගේ නෙමෙයි මූල පහයි. ඒකයි මේ මෙතන මෙන්න මේ x වලට චූටි වෙනසක් සිදු වෙනවා. හරිමගේට හරි ඒක ඕනේ. හරි තේරෙනවනේ හරි. දැන් අපි ඊළඟ ගාන බලමු ඊළඟ ගාන මොකක්ද තියෙන්නේ.
අපි අර පාස්තාර ගන්න දින එකත් කරමු. සමාන්තර ශ්‍රේණියක පළමු වන හරි. සමාන්තර ශ්‍රේණි ගණනක් තියෙන අපි ඒක බලමු. මෙතන තේරුම් නැති තැනක් තියෙනවා නම් දැන් අහන්න. මොකද මම මේ ලියන ඒවා මම මකනවා. හරිද? ඒ හන්ද ඔයගොල්ලෝ අහන්න තේරුම් නැති තැන මොකක් හරි තියෙනවා නම් අහන්න ඕන කොත්තන හරි. මේ ඒක ආයෙ කියන්නකො කියලා දාලා තියෙනවා. මේ මට කියන්න පුළුවන් ද කොයි එකද කියලා. දැන් හරි කියලා දෙන්න හරි. ඇත්තටම මේ x වලට මේ හරි මගේ නෙමෙයි එන්නේ. ඔයගලන්ට තේරෙනවනේ. මේ මූල පහයි තියෙන මේ පොඩ්ඩක් මූල පහේදී පොඩි අගේ අඩුවීමක් වෙනවා මූල පහේ. ඒකට x වලට හරි මගේ එන්නේ. මෙයා දීලා තියෙන එක අනුව මේ 7.2යි 2.8යි තමයි ගන්න හරි. අපි ඊළඟට යන් වෙලාව ගන්න තු. හරි. දැන් මට කියන්න අපි හිටියේ කීවෙනි ගානද? හරි. සමාන්තර ශ්‍රේණියක පළවෙනි පදයේ a 30 වෙනි පදයේ ඒ කියන්නේ ඇගිලා තියෙන අවසන් පදයේ 120 වේ. සමාන්තර ශ්‍රේණි පිළිබඳ සූත්‍ර දාගනිමින් පොදු අන්තරය හොයනවා. මේක දැන් හරිය ලේසියිනේ. ඔයාලා මට කියන්න පළමු වන පදේ කියන එක අපි ලියන්නේ කොහොමද? a සිම්පල් a වලින් ලියමුකෝ. a කීයද? 4යි. ඊළඟට කියනවා 30 වෙනි පදේ. මම ඒක ලියනවා t30 කියලා. හරිද? ඔයගොල්ලෝ බලන්න මම ඒක ලියනවා t30. t30 කීයද? t30 කීයද මෙතන කියනවා 120යි. හොඳට බලන්න. හරි. මේ සමීකරණ හදන්න ඕන වගේ. මේ ගාන ගැනද කතා කරේ? ඔව්. හරි. දැන් අපි බලමුකෝ සමකාමී සමීකරණයක්. ඒ කියන්නේ මේ පළවෙනි කොටසට ඕන වෙන්නේ නැති වෙයි. දෙවෙනි දැන් බලන්න සමාන්තර ශ්‍රේණියක පළමු වන පදය 4ද 30 වෙනි පදය 132 සමාන්තර ශ්‍රේණි පිළිබඳ සූත්‍රය යොදා ගනිමින් පොදු අන්තරය සොයනවා. හරි. දැන් මට කියන්න t මම සිම්පල් n වෙනි පදේ. ඕකට බලන්න මතකයි කියන්න පටස්කාර. පටස්කාර කියන්නේ මම ලියන්න කලින් කියන්නේ. මොකද්ද සූත්‍රය මතකද? මේ කියන සමාන්තර ශ්‍රේණි පිළිබඳ සූත්‍රය යොදා ගනිමින් පොදු අන්තරය d කියලා ගන්න. පොදු අන්තරය d කියලා ගන්න. කවුරු හරි කියන්න. මේ chat එකේ දාලා තියෙනවා. මතක නැද්ද සූත්‍රය? මතක කවුරු හරි කියන්න. ඒ දන එන්ඩ්‍රන එක වතාවක් ඩීද? හරි. හරි. හරි මෙතන දැන් එතකොට කිව්වා හරි ඒ ධන එන්ඩින එක වතාවක් D තේරෙනවද? හරි දැන් බලන්න T30 මේ දැන් මම මේකට n වෙනුවට 30 දානවා. එතකොට n වෙනුවට 30 දැම්මොත් මට මොකද්ද ලියන්න පුළුවන්? T30. එතකොට හොඳට බලන්න T30 කීයද? මෙයා කියලා තියෙනවා 30 වෙනි පදේ කීයද? 120. T30 120. ඔක සමානයි. පළවෙනි පදේ කීයද? 4යි. ඕකට එකතු කරන්න ඕනේ n ඍණ 1 n කියන්නේ කීයද 30යි 30 එකක් ගියාම කීයද 29යි එතකොට බලන්න 29 මම වැඩි කිරීම මෙහෙම ලියන්න ඒ තියෙන වැඩි කිරීම x නෙමෙයි 29යි d දැන් ඕක තමයි අපෙන් අහන්නේ නේ හරි දැන් ඕගොල්ලෝ බලන්න මෙන්න මේ ටික ගන්න මෙන්න මේ ටික පටල ගන්න එපා මෙන්න මේ සෙට් එක ගන්න මෙන්න මේ සෙට් එක හරි ඔන්න ඔය සෙට් එක. ඔය සෙට් එකෙන් ගමුකෝ.
හරි හොඳට බලන්න. දැන් මම කියන ඔයගලන්ට මොකක්ද අපි කරන්නේ? ඕනම් මම තව පියවරක් ලියන්න ඕනද? හා ලියන්නම්කෝ. 120 සමානයි 4 එකතු කිරීම 29ක් d. අර 4 මේ පැත්තට ගෙනියන්න. 120න් 4ක් ගියාම කීයද? 116යි නේ. ඕක කීයට සමාන වෙන්නේ? 29ක් d වලට. දැන් මේක බෙදෙනවද? දැන් මේක බලා මෙහෙම බලන්න. දැන් ඕගොල්ලෝ මෙතන දැන් බෙදෙනවද කියලා එකපාරේ ඕව හිතන්නේ මෙහෙමයි. 29 කියන එක 30 කියලා ගන්න. හරි ඕගොල්ලෝ දන්නා 30 කියන එක 3 කියලා ගත්තොත් 3 අරක් 4 ගේ 12යි. එහෙනම් 30 4ක් කීයද? 120යි. 10න් ගුණ වෙනවා. හරි. එතකොට දැන් මේ 120ට ළඟයි නේද 116. 120 ඒ කියන්නේ 4ක් අඩු වෙලා. හොඳට බලන්න 29 කියන්නේ 30න් එකක් අඩු වුණාම. ඒ කියන්නේ ඔක 4 පාරක් ගුණ වුණොත් 120න් 4ක් අඩු වෙන්න ඕන. අර 29 30 අතර තියෙන වෙනස එක 4 පාරක් එකතු අඩු වෙන්න ඕන හන්දනේ. හරි කොහොම හරි කමක් නෑ ඔයගොල්ලෝ ගන්න. මම කියන්නේ ඔයගොල්ලන්ට කල්පනා කරන්න ලේසි විදියක් කිව්වේ. 4යි. එතකොට d කීයද? d සමානයි 4යි. ඔච්චරයි. හරිද? හරි ඔක හරිනේ. මේක තේරෙනවද? ඉක්මනට chat එකට දාන්න තේරුණානේ. ඕක කරේ දාන්න. තේරුන්නේ නැද්ද? තේරුන්නේ නැද්ද මොකද්ද කියලා කියන්නකෝ. හරි. තේරෙනවා දාලා තියෙනවා. මොනවා හරි තේරුන්නේ නැත්නම් තියෙනවා මේ කරනකොටම අහන්න. මොකද මම මේ මකනවනේ. ආයි කියන්නකෝ. හරි. හරි. ආයි කියන්න. හරි තේරුන්නේ නැති තැන මට දැනගන්න පුළුවන් තේරුන්නේ නැති තැන මොකද්ද කියලා. හරි මම ආයි කියන්නම් කොහොමද. මෙහෙම දැන් මේක කියනවා සමාන්තර ශ්‍රේණියක පළවෙනි පදයේ ඒ සිම්පල් ඒ වලින් සාමාන්‍යයෙන් ලකුණු කරන්නේ. මම මෙතන ඉස්සරහින් ලියන පළමු පදේ කියලා ඕනනම් හරි. තේරෙනවද? ඒතකොට ඕක 4යි. පොදු අන්තරය දන්නේ නැහැ. මේ පළවෙනි ගානේ අහන්නේ පොදු අන්තරය හොයන්න කියලා. එහෙනම් මම ඒක සිම්පල් d කියලා ලියා ගන්නවා. තේරෙනවද? ඕක දන්නේ නැහැ. ඕකනේ හොයන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ අපි මොකද්ද කරන්න ඕනේ? මෙයා කියනවා 30 වෙනි පදය. 30 වෙනි පදය එහෙමත් නැත්නම් අවසන් පදය කියලා කියනවා. ඒ ශ්‍රේණිය එතනින් පදේ ඉවරයි. 4 ඉඳලා යනවා. 120 තමයි අන්තිම පදේ. තේරෙනවද? එතකොට මේ සමාන්තර ශ්‍රේණි පිළිබඳ සූත්‍ර දාගන්න පොදු අන්තරය සොයන්න. දැන් මම දන්න දත්ත ටික ලියාගත්ත මොනවද දත්ත ටික? මේ ඒ සමානයි 4යි පොදු අන්තරයේ d දන්නේ නැහැ. t 30 120යි. ඔයගොල්ලෝ දන්නවා tn n වෙනි පදය සමානයි a ධන n ඍණ 1යි d. දැන් මේක වෙන්නේ දෙවෙනි පදේ කියන්නේ පළවෙනි පදයට එකතු වෙන්න ඕන පොදු අන්තරයක්. තුන්වෙනි පදේ කියන්නේ ඒ දෙවෙනි පදයට තව පොදු අන්තරයක් එකතු වෙනවා. එතකොට පද තුනක් තියෙනවනම් පොදු අන්තර දෙකයි. නේ? ඒ කියන්නේ එතකොට n ඍණ 1 ගන්න ඒ කියන්නේ 30 වෙනි පදේ තියෙනවා නම් අපි පළවෙනි පදයට පොදු අන්තර එකතු කරන්නේ එකක් අඩු කරලා. ඒක ඔයගොල්ලන්ට මෙහෙම තේරුම් ගන්න. මෙතන තියෙනවා a. ඊළඟට තියෙන මොකද්ද? a ධන d. a ධන d. ඒක ඔයගොල්ලෝ මෙහෙම ගන්න. නැත්නම් a ධන d කතාව අමතක කරලා දාන්නකෝ. හරිද? හරි a ධන d මොකක් හරි හරි a ධන d. ඔන්න ඊළඟට මොකක්ද දෙන්නේ? a ධන 2ක් d. බලන්න දැන් තුන්වෙනි පදයට එනකොට පොදු අන්තර කීයක් වගේ වැටලාද? තුන්වෙනි පදයට එනකොට පොදු අන්තර 2යි. ඒ කියන්නේ පද 3 කියන එකෙන් එකක් අඩු වෙලා මේ පළවෙනි පොදු අන්තරේ මේ ඊළඟ පොදු අන්තරේ d d. එතකොට මේ හැබැයි මේ තුන්වෙනි පදේ. එතකොට පොදු අන්තර ගාන එකක් අඩුවෙන් තමයි මුල් පදයට එකතු වෙන්නේ. 3ට එකක් අඩුවෙන් 2ක්. ඒක තමයි t n සමාන a ධන n ඍණ 1යි d. තේරෙනවද? මේක ඕගොල්ලෝ දන්නවා. මේක මතක තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒකට නිකම්ම දාලා තියෙන්නේ මෙතන. තේරෙනවද? එතකොට t 30 සමානයි. ඒ කියන්නේ 120 සමානයි. ඒ කීයද 4යි. n ඍණ 1 n 30යි. 30 එකක් ගියාම කීයද? 29යි. 29 අතර d. දැන් බලන්න 130 සමාන 4 ධන 29යි d. එතකොට මේ 4 මේ පැත්තට ගියාම අඩු කිරීම 4ක් වෙනවා. එතකොට 130න් 4ක් ගියාම 116යි. 29යි d. 29 4ෙන් ගුණ කරපුවම කීයද? 116යි. හරිද? එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මොකද්ද මේ කරලා තියෙන්නේ? 4ෙන් බෙදලා d සමානයි 4යි.
හරි ඒක තේරුණාද කියලා දාන්න බණ්ඩය. කවුද දාලා තිබ්බේ? කො තේරුණාද යා මේ chat එකට දාන්නකෝ. එකයි 43 හරි තේරුණා හරි. හරි දැන් අපි ඊළඟ ගන්න දී ඇති ශ්‍රේණියේ තුනෙහි ගුණාකාර පද ඉවත් කළ විට ලැබෙන ඉතිරි පදවල ඓක්‍ය සොයන්න කියලා කියන්නේ. දැන් ඔන්න මේක චුට්ටක්. මොකද වෙන්නේ? හිතන්න ඕනේ. දැන් මම මෙතන d = 4 කියලා දානවා. දැන් මේක මෙතන මේ ටික මකලා දානවා. ඔන්න බලන්න දැන් ඊළඟ එක හදන්නේ කොහොමද කියලා කල්පනා ගන්න. හොඳට කල්පනා කරන්න. මේක මෙහෙමයි කරන්නේ. මේ වගේ ගානක් දැක්ක ගමන් මොකද කරන්න ඕන? මෙච්චරයි. දැන් බලන්න මෙයා දැන් අපි දැන් නිකමට මම ලියන්නම් මෙහෙම. 4ෙන් පටන් ගන්න ඊළඟට කීයද එන්නේ පොදු අන්තරේ 4 නම් 8යි. ඊළඟට 12 ඊළඟට 16යි නේ. ඕක කොහොම ගිහිල්ලා ඉවර වෙන්නේ 120. තුනෙහි ගුණාකාර. ඔන්න දැන් ඕක බලන්න මේක හරි සරලයි. ගොඩක් හිතන්න යන්න එපා. ඉතින් චුට්ටක් හිතන්න ඕනේ. මම තුනෙහි ගුණාකාර ආයෙ ලියන්නම්කෝ. මම තුනෙහි ගුණාකාර ලියනවා. තුනට පස්සේ කීයද එන්නේ 6. ඊළඟට 9 ඊළඟට 12 ඊළඟට 15 ඊළඟට චුට්ටක් මම මේ ඔයාලට තේරුම් ගන්න ලියන්නේ. මේ ලියන්න ඕනේ මෙහෙම. ඊළඟට කීයද? 18 21 24 123 ගුණාකාරයක්ද? මම chat එකට දාන්න 123 ගුණාකාරයක්ද කියලා. එකසිය විස්ස තුනේ ගුණාකාරයක්ද? කො chat එකට දාන්න. ඔව් තුනෙන් බෙදෙනවනේ 40යි. හරි. දැන් මේ බලන්න මෙයා කියන්නේ ගාණි කියන්නේ මෙන්න මේ තුනේ ගුණාකාර සෙට් එක ඉවත් කරන්න ඕනේ. මේ යට තියෙන ඒවල ඒව ටික ඉවත් කරපුවාම ඉතිරි පදවල ඓක්‍ය. තේරෙනවද? හරි. ඕක මට මෙහෙම කියන්න පුළුවන්ද? මේ 4 ගුණාකාර වල තියෙන ඔක්කොගම පදවල එකතුව මේ මෙතන 4 ගුණාකාර තියෙන පේනවනේ. 3 ගුණාකාර තුනේ දැන් මෙතන බලන්න මම මේ නිකන් ලිව්වේ 3 ගුණාකාර. මම ඔයාලට තේරුම් ගන්න උඩ තියෙන 4 ගුණාකාර. දැන් උඩ තියෙන එකෙන් අයින් කරනවද මොනවද? 3 ගුණාකාර. දැන් බලන්න මේ 6 ගන්න 3 ගුණාකාර 6 තියෙනවා. හැබැයි ওই 6 තියෙනවද මේ උඩ අපිට තියෙන දීලා තියෙන සමාන්තර ශ්‍රේණිය 6 තියෙනවද? මාන්න දාන්න chat එකට තියෙනවද කියලා? 6 තියෙනවද? 6 නෑ අන්න තේරුණා. 6 නෑනේ. නෑ. හරියටම හරි. එතකොට අපි මොකද කරන්නේ දැන්? මේක සරලව හදාගන්නේ මෙහෙමයි. හරිද? අපි ඊට පස්සේ බලනවා පොදු මොනවාද කියලා. හොඳට බලන්න. මේ ඕගලන්ට පේනවද මෙන්න මේක පොදුයි. පේනවද? ඔන්න මම මෙතන ඕගලන්ට තව චුට්ටක් පැහැදිලි වෙන තව ටිකක් ලියන්නම්කෝ මේක. මේවා මෙන්න මෙහෙම මේ. ඔන්න 16ට පස්සේ මේකේ කීයද එන්නේ මට කියන්න. මේක තේරෙනවද?
මේක තියෙනවා දැන් බලන්න මෙතන 24 තියෙනවා මේ. අන්න හරි දැන් මේ බාණ්ඩ දැන් මෙතන දැන් බලන්න ඕවනේ එන්නේ නේද? 6 එන්නේ නැහැ 15 එන්නේ නැහැ 18 උඩ එන්නේ. ඔය මොකද්ද ඔය තියෙන්නේ? 4 3. මේ මොකද්ද 4 3? මේ 4 3 මොකද්ද? මම මේ රවුන්ඩ් කරලා තියෙන රතු පාටින් 4 සහ 3 මොනවාද? සාධක නේ 4 සාධක කියන්නේ 2යි 2යි. 2 වැඩි කිරීම 2 උත්තරය 4 සාධක දෙක. 3 සාධක මොනවාද? 1යි 3යි. 1 වැඩි කිරීම 3 4ටත් 1 එනවා. ඔයගොල්ලෝ මේ මෙහෙම ගණන් හදලා නැද්ද? ගුණාකාර 4 3 ඔව් මෙහෙමයි. ඔයගොල්ලෝ කුඩා පොදු ගුණාකාරය වගේ එහෙම එකක් අහලා තියෙනවා. මේ මහා පොදු සාධකයේ නෙමෙයි. මහා පොදු සාධකය කියන්නේ සාධකවල ලොකු පොදුම එක. කුඩා මේ පළවෙනි කොටස හද කුඩා පොදු ගුණාකාරය මතක නැද්ද? මේ දින 4 3 මොකද්ද? කුඩාම පොදු ගුණාකාරය. කීයද? 12. ওই 12 ගුණාකාරය යනවා. ඊළඟට තියෙන 36. 36ත් ওই දෙකටම එනවා. පොදුයි ඒ ගුණාකාරය. ඒ 12 ගුණාකාරය කියන එක 4 ගුණාකාරෙත් තියෙනවා 3 ගුණාකාරෙත් පොදු තැන් තියෙනවා. ඒක තමයි පොඩි මේක. නේ? ඕන 24 ගුණාකාරයත් ඔයාලට ලියන්න පුළුවන්. මොකද එතකොට ඒකත් ආයි තියෙනවා. හරි. මම ඒක ලියන්නම්කො මෙහි මොකලට මං හිතන්නේ ඒක තේරුණා. මේ ගණන් වල දැන් හිතන්න තියෙන කෑල්ල දැන් මම කිව්වේ. මොකද මේ වෙන්නේ? දැන් බලන්න. හරි එහෙනම් bla 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 මේක මෙහෙම ගිහිල්ලා බලන්න ඊළඟට කීයක් තියෙනවද කියලා 120 12 ගුණාකාරයක්ද ඉක්මනට අපි කරමු chat එකට දාන්න මට එන්නේ ඔව් හරි එහෙනම් හරි දැන් බලන්න මේ මං යටින්ම ලියලා තියෙන්නේ ඕකත් මොකද්ද ඕකත් සමාන්තර ශ්‍රේණියක් ඇයි පොදු අන්තරයේ නියතයිනේ 12 12නේ වැඩි වෙන්නේ එතකොට බලන්න අර උඩ තියෙන 4 8 12 16 20 24 කියන අපිට ගානේ දීලා තියෙන සමාන්තර ශ්‍රේණියේ ඇතුලේ තියෙන තුනේ ගුණාකාර කියන්නේ මොකක්ද මං ඔය යටින්ම ලියලා තියෙන සමාන්තර ශ්‍රේණිය නේද ඒක තේරෙනවද හරි එතකොට බලන්න මං එතකොට මොකද කරන්න ඕන හරි තේරුණා කියලා දාලා තියෙනවා හරි එහෙනම් මං ඔය 12 24 36 48 ඕකේ තියෙන ඒ සමාන්තර ශ්‍රේණියේ පද ටික එකතු කරලා 12 ඉඳලා 120 තියෙන පද ටික එකතු කරලා අර 4 තියෙන එකේ ඔක්කොම එකතු කරලා අඩු කරොත් හරියද වැඩේ හරිය නේද නේ hari hari හරි එතකොට බලන්න ඉතිරි පද වල i කියන්නේ මම ඒක මෙහෙම ලියන්නම් මට මුලින්ම කියන්නකෝ SN වලට සූත්‍රය n බෙදීම 2 සගල වරහන් 2යි වරහන් n එක n ඍණ එක වරක් d
දෙකක් යදන එන්ට්‍රින එකක් D නේද කිව්වේ? හරිද? ඔව් හරි ඕකත් හරියි. මම ඕගලන්ට ඕනම් මෙහෙම කියන්නම් මේ. යා ඒ දාන ඉල්ලගේ සූත්‍රයක් මතකද? ඔව් හරි ඒක මතක නැත්තම් මම ඕගලන්ට මෙහෙම කරන්නම්කෝ. අනේ මේ දොර වහන්න එපා කියන්නේ බොරුවට හිතුනේ. පිස්සු හරි මේක තේරෙනවද? දැන් බලන්න මෙතන මං දෙකක් A කියන එක ලියනවා A එකතු කිරීම A කියලා. එතකොට මෙන්න මේ කුට්ටිය මොකද්ද? මේ D එකත් අයිති. A දාන එන්ට්‍රින් එකයි D. දැන් මෙතන මේ n කියන්නේ අන්තිම පදේ. මම මේ n වලට ගන්න අන්තිම පදේ කියලා හිතන්නකෝ දැන්. ඇයි මේ අපි දැන් මෙතන 120 දක්වා පද කීයක් තියෙනවද? 30ක් නේ. එතකොට පද 30ෙම එකතු වෙන. එතකොට මේක මොකද්ද? ඔක L. A දාන L. තේරෙනවද? හරි එහෙනම් අපි මොකද කරන්න ඕන? මුලින්ම ගමු මේ පළවෙනි එකේ පද 30 එකතු කීයද? n බෙදීම 2යි. A ධන L කීයද? A කීයද? 4යි. ඔය සුළු කරන්න එපා මුලින්ම. අන්තිම පදේ 120යි. හොඳට බලන්න. දැන් ඕකෙන් අඩු කරන්න ඕනේ. මේ ඇවිල්ලා මෙන්න මේක. ඔන්න ඕකේ සෙට් එක. දැන් ඊළඟ ඕකෙන් අඩු ගන්න ඕනේ මොකද්ද? මේකේ සෙට් එකනේ. අඩු ගන්න ඕනේ. ඕක ලියන්න. ඕකෙත් දැන් මෙතන මේ n කියන්නේ 30යි ඈ. ඒක අපි 30 කියලා ලියමුකෝ. හරි. දැන් මෙතන බලන්න පද කීයක් තියෙනවද කියලා හොයාගන්න ඕනේ. ඒක කොහොමද හොයාගන්නේ? ඒක මම මෙතන හදලා ඉන්නවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන බලමු 120 කියන්නේ කිවෙනි පදේද? tn 120 සමානයි a කියන්නේ 12යි. මම මේ හදන්නේ මෙන්න මේකට. a ධන n ඍණ 1යි කතර 60යි. බලන්න මේ 120 දෙපැත්තෙම තියෙනව නේද? එහෙනම් මොකද කරන්න ඕන? දැන් මෙතන 30 දෙකෙන් බෙදුවම 15යි 15 සරක් 120 අඩු කිරීම. මෙතන පහනේ තියෙන්නේ 5 සරක් 120. එතකොට ඔය දෙකෙන්ම 120 එළියට ඇද්දොත් 15න් 5 ගියාම 10යි. ඒ කියන්නේ 10 වරක් 120. නේ? 10 වරක් 120 කියන්නේ 1200යි. හරිද? 1200යි.
දැන් මෙතන මේක අපි ගත්තේ නෑනේ 10 දෙකෙන් බෙදුවම 5යි. අඩු කිරීමක් තියෙන්නේ 12 හරක් 5 60යි. මේක සුළු කරගන්න පුළුවන් නේ. මේකට මේක කපලා යනවා 1200. තේරෙනවද? අන්න තේරුණා නම් තේරුණා කියලා දාන්න නැත්නම් නෑ කියලා දාන්න මොකක් හරි දාන්න. තේරුණා. chat එකට දාන්න හැමෝම. මේක අහගෙන දින්නේ කට්ටිය මට මේ රිප්ලයිස් එන්නේ රිප්ලයි දෙකයි chat එකට ආවේ මේක අහගෙන දින්නේ මේක අහගෙන නැතුව ඉන්නවා නම් ඉන්න එපා යන්න කො තේරුණායි දාන්න chat එකට තේරුණා කියලා තේරුම් නැත්තම් නෑ කියන්න chat එකට දාන්න නමයි හයක් තමයි දැනට රිප්ලයි කරේ 7යි එතන ඔක්කොම ඉන්නවා තව ඉන්නවා යන්න කිව්වම එක්කෙනෙක් ගියා ඒක හොඳයි බොරුවට නිකන් ඩේටා කපාගෙන එන්න ඕනේ නෑනේ නේ ප්‍රයෝජනයක් ගන්න එන්නේ එන ළමයි ටික වැඩ කරලා ප්‍රයෝජනයක් ගන්න නිකරුණේ ඇවිල්ලා එක එක ඒවා කරන්න නැතුව මේකේ හරි ගෲප් එකේදීත් ඔයගොල්ලෝ එක දැනගන්න ඕනේ ගෲප් එක හදලා තියෙන ඔයගොල්ලන්ට උදව්වක් දෙන්න ඒ හන්ද ඔයගොල්ලෝ ඒකෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ අපි මේක YouTube දාන ඔයගොල්ලන්ට බලා ගන්න ලේසියෙන් කියන්නේ මොකක් හරි මග ඇරුණා නම් හරි ඒක හරි බලන්න පුළුවන් නිකරුණේ නම් ගෲප් වල ඉන්න එපා නිකරුණේ මේ මුකුත් නොකර නිකන් නේ ඔය පිස්සු කියලා ඉන්න එහෙම ඉන්න එපා මොකද ඒකෙන් වෙන ළමයිගේ chance එකක් නැති වෙන්නේ මේ වෙලාවේ ඔයගොල්ලන්ට මේ අමාරු කාලයක් හන්ද මේ උදව් කරන්න අපි වැඩ පාඩු කරගෙන හරි හරි එහෙනම් මම ඊළඟ ගන්නට යනවා ඊළඟට තියෙන 8 වෙනි ගානට අපි බලමු මොකද්ද කියලා ඔක්කොම ගණන් ටික කරන්න ඉදන්නේ හරි 3:00මාරයි තව ටික තව එකමාරක් විතර කරමු ඉන්න කට්ටියට කවන්නේ අපි මොකක් හරි ගානක් මග හැරලාව නේද මොකද්ද මෙන්න මේ පළවෙනි ගාන ඕක අපි කරමු ඈ මට මේ මේකේ පස්තාර ඇඳගන්න දෙයක් ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ කොහමද කරමු කවන්නේ මේක පඩපඩ කාලා කරමුකෝ 8 වෙනි එක නිර්මාණයක් කරමුකෝ මම මේ ගාන කරපු අය ඉන්නවද හරි කරා කියලා දාලා තියෙනවා මේ මොකක් හරි තේරුම් නැත්නම් තියෙනවා බලමු පහක් දැක්ක නිර්මාණ රේඛා සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහ සලදාරක්ෂයක් අකට පවන බයිදක නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න මුලින් PQ සමාන 6ක් PR සමාන 5ක් QPR 60ක් වෙන PQR ත්‍රිකෝණ නිර්මාණය කරන්න කියලා තියෙනවා හරි අපි බලමු මුලින්ම PQ සමාන 6ක් එකක් කොහොමද අදින්නේ කියලා මම මේ උඩ අරගෙන තියෙන්නේ හොඳට බලන්න මේ මිලිමීටර වලින් මේක තියෙන්නේ මට මේ සෙන්ටිමීටර වලින් ගත්තොත් මිලිමීටර කැලටි එක නැති වෙනවා මේ තියෙන ටූල් එකේ හැටියට එතකොට මම ඔයගොල්ලන්ට දැන් මුලින්ම කියනවා PQ සෙන්ටිමීටර 6යි එතකොට 6කට සෑහෙන්න අඳින්න ඕනේ හරිද කළු පාටින් අනේ මොකද හරි 6කට සෑහෙන අදින්න ඕනේ. එතකොට දැන් මම බලන්න මෙතන ඉඳලා ගත්තොත් නිමිති 12ක් විතර වෙන්න ඇඳලා තියෙනවා. හරි. මේක මට අඩි රූල දීක් කරගන්න ඕන. මේ ඔයගොල්ලෝ මෙහෙම එක උඩ එක අඳින්නේ නැහැ මේ මම යන්දාට. මම මේක කරගන්නේ කොහොම හරි මේ මෙහෙම එක උඩ එක අඳින්නේ නැහැ. හරි.
අර ඒක අවුල්නේ මම ඔයාලට ආයෙ එකක් ක්ලියර් කරන්නම්කෝ හරි ඔන්න මං අඳින ඔයගොල්ලෝ එක උඩේ අඳින්න එකපාර අඳින්න ඕනේ හරි දැන් මෙතන කියන PQ සමානයි සෙන්ටිමීටර් 6යි කාව කට්ට ගන්න සෙන්ටිමීටර් 6ක් ගන්න මම මෙතන 6ක් ගන්නවා ඔන්න මම මෙතන මේක තියෙනවා 3ෙන් මේක 3ෙන් තිබ්බොත් මම මොකද කරන්න ඕනේ මෙතන 90ක් වෙනකම් ගන්න බෑ මෙන්න කාව කට්ටට දැන් බලන්න මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 6ක් ගත්තනේ හරි සෙන්ටිමීටර් 6ක් ගත්තා හරි දැන් බලන්න දැන් මොකද ගන්න ඕනේ එහෙම තිබ්බා මේක චූට්ටක් මෙන්න මෙහෙම තිබ්බා මෙහෙම ඇඳනේ තේරෙනවනේ හරි දැන් මොකද කරන්නේ මෙන්න මෙහෙම ගෙනහිල්ලා මෙතනින් දිනනවා මෙතනින් තියලා කව කට්ටි අදිනවා දැන් හන්නේ හරි මං හිතන්නේ තේරෙනවා දැන් මම මේක මොකක් කියලා දාගන්න ඕනද PQ හරි දැන් ඒක තේරෙනවනේ ඊළඟට බලන්න PR 5යි මාන මේ මෙතන ඉඳලා PR ඔහම 5ක් එන්න ඕනේ QPR 60ක් වෙන්න ඕන QPR 60ක් වෙන්න ඕනේ තේරෙනවද හරි ඕක 60ක් වෙන්න නම් 60ක් අඳින්නේ කොහොමද ඕගොල්ලෝ දන්නවා මම මේක ලං කරන්න ලං කරා 60ක් අඳින්නේ කොහොමද ඕගොල්ලෝ දන්නවනේ මෙහෙම තිබ්බා මෙහෙම දින මොකද කරන්නේ මුලින්ම බලන්න හොඳට මේක මේ අනිත් පැත්තට එන්න ඕනේ කවන්නේ මම මේක මේ දිගටම අඳින්නම්කෝ ඒ කියන්නේ ඔයගලන්ට තේරුම් කරන්න මේ මට මේව හරිම කියන්නේ නැති වෙයි ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්නේ මම මෙහෙම ඇඳා ඊළඟට මොකද කරන්නේ ඊළඟට කාව කට්ට ගිහිල්ලා මෙතනින් තිබ්බා රතන තුඩින් තියලා ඔහොම ඇඳා දැන් මොකද කරන්න ඕන අඩි රූල තියලා මොකද කරන්න ඕන අඩි රූල තියලා මෙන්න මේ රේඛාව ව්‍යා කරන්න ඕන මම ඒකට කලින් පොඩ්ඩක් හරි ඔයගොල්ලන්ට ඔක පේනවනේ ඔයාලට පේනවද කියලා කියන්න මට ඔක්කොම කලින් මං අඩි රූල තියලා අඳින්න ඕන එකක් මං නිකන් දැන් මේකෙන් අඳින්න යන්නේ මොකද මට අඩි රූල කරගවන්න අමාරුයි ඔක නිකපට මේ මුල්ලට එන්න ඕන හරි ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ
මට මේක අඳින්න අමාරුයි. හරි ඔකම දැනට ඔහොම ගමු. ඕගොල්ලෝ මේක ටිකක් කැපිලා යන්න අඳිනවනේ මෙතනින්. හරි මම මේ ඕගොල්ලන්ට මේ අඳින හැටි නිකන් උදව්වක් කරන්න යන්නේ. හරි ඊළඟට මොකද්ද තියෙන්නේ? PR සමානයි 5යි. PR සමානයි 5යි. එතකොට මොකද කරන්නේ? කටට 5ක් ගන්න ඕනේ. මම මෙතන 4 තිබ්බොත් 90ක් වෙන්න යන්න ඕනේ 5ක් වෙන්න. තේරෙනවද? හරි. ඊළඟට ඕක මෙතන තියෙනවා. මම ඔයගලන්ට මේක ආයෙත් කියනවා මම මේ හරියට මට අඳින්න බෑ මේකේ. මේක මේ මුල්ලත් එක්ක එකතු වෙලා චුට්ටක් එළියට යන අඳිනවනේ මෙන්න මේ රේඛාව. හරි. මේ තේරෙනවද? හරි. මම මට පාස්වර්ඩ් මෙහෙම කරේ ඊළඟට හරි. එතකොට මෙතන මොකක්ද දෙන්නේ? PQ නම් මෙතන අතන මොකක්ද දෙන්නේ? R. මම ඒ ටික දාගන්නවා. හරි ඊළඟට කියන්නේ ත්‍රිකෝණය අඳින්න ඕනේ නේ. ත්‍රිකෝණය අඳිමුකෝ. මේ අඩිය වල තියෙන අඳින්න ඕනේ මම මේ පැන්ස් මේ ලයින් අඳින ඒවා මේවා අඩු වලින් අඳින්න. හරි. මේක අඳින්න ඕන මොකෙන්ද? අඩි රූලෙන්. හොඳට මතක තියාගන්න. ඔන්න ඒ විදිහට එන්න ඕනේ. හරි තේරුණාද? හරි මෙතන එනකන් තේරුණාද? ඉන්න කට්ටිය දාන්න. තේරෙන්නේ නැහැ. මේ තේරෙන්නේ නැහැ කියලා දාලා තියෙන මොකද්ද කියලා කියන්න පුළුවන්ද? මේ කවුද තේරෙන්නේ නැහැ කියලා දාලා තින්නේ? මේ කවුද? ක්‍රිෂාන් සංජුල මට තේරුනේ නැත්නම් පොඩ්ඩක් කියන්නකෝ. හරි ආයක කියනකම් මම ඉතුරු ටික කරනවා. ඔය අනිත් අහගෙන ඉන්න හරි. ඊට PQ Q හරි ලම්බ සමච්ඡේදක නිර්මාණය කර. PQ QR නේ. දැන් PQ වල ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්නේ කොහොමද? ඔයගොල්ලෝ ඒක දන්නවා. දැන් ඕනනම් මෙහෙම කරන්න පුළුවන්. හරිද?
එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේ කව කට්ට ගත්තා. මුලින්ම PQ වල ගමු. PQ වල පොඩ්ඩක් මැදට වඩා වැඩියෙන් අරගෙන මොකද කරන්න ඕන? PQ භාගයට වඩා වැඩියෙන් අරගෙන මේක මේ විදිහට අඳින්න ඕනේ. ඊට පස්සේ ඒකම වෙනස් කරන්න නැතුව Q වල තිබ්බා ඇඳ තෙන්නද? හරි ඕනනම් ඒකම අරගෙන ඔයාලට පුළුවන්. ඒ මුලින්ම කැපුණු තැන තියලා බලමු මේක කැපෙනවද? චුට්ටක් ඕනනම් අඩු කරන්න. හරි ඒකෙන් භාගයට වඩා තිබ්බහම ඇති ඈ. හරි ඊළඟට මෙහෙම ඇඳා හරි මෙහෙම තිබ්බා. ඊළඟට බලන්න ඕගොල්ලෝ මේක අරන් ගිහලා මෙතනින් තියලා මේ ඔයගොල්ලන්ට මේක මේ එපා වෙනවා කියන අපි මේ ගන්න අතහැරලා යමු. හරිද? මෙහෙම අදිනවා මට ඒක පොඩ්ඩක් කියන්න මට කරා දෙයක් අමතක වුණා. මේක මේ පැත්තට අදින්න ඕන. හරි. ඒක ඔයගොල්ලෝ එකපාර කරන්න ඕනේ. හරි ඊළඟට බලන්න මෙහෙම මේක ගියා කරන්න. හරි ඔක තමයි මේ පාදේ ලම්බ සමච්ඡේදකේ. මේක මේ මෙහෙම අඳින්න ඕනේ නැහැ. මේ බලන්න මේක මේ හරි විදිහ කියන්න ලේසියටම අඳින්න. මම මේ මෙතන මේව ඇඳ නේද? ඒක අඳින්න ඕනේ නැහැ. හරිද? ගන්නකො මේ මෙතන තියලා එකපාර අඳින්න පුළුවන් ඔයාලට. මේ මෙතන භාගයට වැඩි දුරක් අරගෙන හොඳට බලන්න. මෙහෙම ඇඳා මෙතන භාගයට වැඩි දුරක් අරගෙන මෙහෙම ඇඳා ඕකම තමයි මෙහෙනුත් අඳින්න ඕනේ. මෙන්න මෙහෙන් අර විදිහට අර ආය ඇතුලෙන් අඳින්න ඕනේ නැහැ. හරිද? ඒක නිකන් ඔයගොල්ලෝ මේ ලේසියෙන් කරන්න තියෙන ගොඩක් අමාරු කරගන්නවා වගේ වැඩ. මේ වෙන්නම හරිය. ওই දෙක කැබිනට් එකට ගියා කරත් හරි. හරි. මෙන්න මේක මෙන්න මේ පහ
කලින් එන්නම් චුට්ටක් වෙනස් වුණා ආයෙ වෙනස් කරානේ. හරි ඕනේ මේ මෙන්න මේ චාපර් එක කැපෙන්නේ මේ R වලදී. හරි මම ඒක කලින් මේව කරත් බෑනවා. ඊළඟට මොකද්ද QR වලත් ඒ විදිහට මත ගන්න ඉක්මන මේව තිබ්බ කව කට්ට භාගයට වඩා වැඩි දුරක් ගත්තා. ඔන්න මම ඒකෙන් මන්දිනවා. ඕමෙන්ද ඒක මොකද කරන්නේ? මෙහෙටත් ඕන හන්ද මම මෙහෙම අඳින්නවා ඒකෙන්ම එන්නේ ඔහොම. ඊට පස්සේ මේක ගෙනහිල්ලා මෙතනින් තියලා මෙහෙමෙන්ද මෙහෙමෙන්ද හරි. ඊළඟට ඕක මම යා කරනවා. මේ අඩිරුල දීලා කරන්න. හරි ඔහොම කරා හරි. ඊළඟට කියනවා QHD වෘත්තයට නිර්මාණය කරන QHD වෘත්තයට ස්පර්ශක මෙන්න මේක අයින් කරලා දාමු. QHD වෘත්තයට ස්පර්ශක නිර්මාණය කරන්න PQR හරහා යන වෘත්තය නිර්මාණය කරන්න. PQR හරහා යන වෘත්තය නිර්මාණය කරන්න කියන්නේ මේ පරිවෘත්තය නිර්මාණය කරන්න කියලා කියන්නේ. එතකොට මොකද කරන්න ඕන? දැන් ඕක තමයි කේන්ද්‍රය. මෙන්න මේක මෙන්න මේ ලම්බ සමච්ඡේදක දෙක කැපෙන තැන ඕක තියලා මෙහෙම ඊට පස්සේ මොකද කරන්නේ? මගේ නම් මේක හරියට මෙන්න නැති වෙයි. මෙහෙම තියලා අදින්න ඕන. තේරෙනවද? තේරෙනවා කියලා දන්නවා. තේරුණාද? හරි අහගෙන ඉන්නකෝ. හරි ඊළඟට QHD වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කර QHD මෙන්න Q වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කර එය QR ලම්බ සමච්ඡේදයකට හමු වන ලක්ෂ්‍යය S. හරි අපි ස්පර්ශකයක් අඳිමුකෝ. බලමු අපි අර පාද හරි දිග ඇති වෙන නැගෙන තියෙනවද දන්නේ නැහැ බලමු. ඒක කොහොමද අඳින්නේ මේක ස්පර්ශයක් අඳින්නේ කොහොමද? කොහොමද කියන්නේ? හරි මේව කරමුකෝ. මම රේඛාවක් අඳිනවා. කේන්ද්‍රයේ තියෙන්නේ මෙන්න මේ විදිහට කේන්ද්‍රයයි අර Q එක යා වෙන විදිහට ඔය දෙන ඊළඟ දීලා කේන්ද්‍රයට දුර ගන්නවා. හරිද? මේකනේ කේන්ද්‍රයට දුර.
ඊට පස්සේ ඕකම මොකද කරන්නේ? මේ පැත්තට අරගෙන ඔහොම අඳිනවා. ඊළඟට ඔයාට කරන්න ඕනේ ඔන්න මෙන්න මෙතනයි මෙතනයි අතන ලම්බ සමච්ඡේද දෙකක් එන්න හරි ඈ. ඔයගොල්ලෝ මේ වගේ දලා අදහස ගන්න. මට මේක හරියටම දෙන්න බෑනේ. දැන් බලන්න මම අර කලින් ඇඳපු එක දිගමදි. පේනවද? එන්න එහෙම එකක් නෑ දැන්. මගේ අතින් එක ඇඳුණා. හරි. ඊට පස්සේ ඔයඩි ගොන්න මෙයා කරන්න. හරි හරි කතන්දර ඉවරයි. දැන් තේරුණාද? ඒ ටික ඔක්කොම ඇඳගත්තා. තේරුණාද? තේරුණ නැති අය අහන්න. chat එකට දාන්න ඉක්මනට තේරුණා නම් වෙලා කියලා තියෙන තව ගණනුත් තියෙනවා. හතරයි. තව ගණන් දෙකක් ඔක්කත් කරන්න. තේරුණා වෙලාව කීයද දාලාද? හරි. දැන් බලන්න QR හි ලම්බ සමච්ඡේදය කියන්නේ මේක හමුවෙන S කියලා දාන්න කියලා තියෙනවා. මම ඒක S කියලා ලකුණු කරගන්න. ඕක S හරිද? එතකොට බලන්න SR රේඛාව හා වෘත්තය අතර ඇති සම්බන්ධය හේතු සහිත දක්වන්න. මේ SR රේඛාව හා වෘත්තය අතර ඇති සම්බන්ධ හේතු සහිතවනේ. ඔන්න මම SR රේඛාව අඳිනවා. ඔගොල්ලෝ බලන්න මෙන්න මේක තමයි SR. හරිද? ඒක බලමු මේ පාඩ වෙන. හරි ඒක පාඩ වෙනස් කරන්න බෑ. හරි SR බලන්න. බලන්න හොඳට බලන්න. හොඳට බලන්න මෙන්න මේ SR එක. දැන් ගන්න SR රූට් අතර දෙන සම්බන්ධය. දැන් බලන්න මෙන්න මේ ත්‍රිකෝණي ගන්න. මෙන්න මේ ත්‍රිකෝණي ගන්න. මෙන්න මේ ත්‍රිකෝණي. දැන් මේක ලම්බ සමච්ඡේදය දෙකන්න මේක 90යි. එහෙනම් මේ පැත්තත් 90යි. දැන් මේ ත්‍රිකෝණي ගන්න. දැන් බලන්න මේක මොකද්ද? මේක පොදු පාදය. දැන් මේ දෙක ලම්බ සමච්ඡේදයක් හන්ද මේකයි සමානයි. එහෙනම් මේ කෝණي සමාන. එහෙනම් පාකෝ පා. එහෙනම් මේ දෙක අංග සමයි. එහෙනම් මේ දෙක මොකද? මේ දෙක සමානයි. දැන් ඔයගොල්ලෝ දන්නවද මේ බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයේ ස්පර්ශය දෙයක් ගන්නාම මේ කෝණය සමාන කැලි දෙකකට කැඩෙනවා කියලා. එහෙනම් මේ මොකක්ද SR කියන්නේ? ස්පර්ශකයක්. මේක ස්පර්ශකයක්. තේරෙනවද? හරි තේරුණාද කියලා දාන්න ඉක්මනට.
හරි තේරුණා හරි හරි ඉක්මනට කරමු සම්බන්ධ ඒ තියෙන RQS අගය RQS මම ඒක වෙන පාටකින් දාගන්නම්කෝ ඔයගොල්ලන්ට පේන පාටකින් RQS මේක නේ අහන්නේ මට පේන්නේ ගාන පොඩ්ඩක් බලන්න මෙන්න මේකනේ RQS යගේ හිස දැන් බලන්න ඕගොල්ලෝ මේක කොහොමද හොයාගන්නේ අපි 60 මොකක්ද ලකුණු කරේ මට කියන්න 60 QPR මෙන්න මේක කීයද මේක 60යි තේරෙනවද අපෙන් අහන්නේ මේක දැන් බලන්න ඕගොල්ලෝ ගන්න මෙන්න මේ රේඛාව ගන්න මේ මොකක්ද කියන්නේ බලන්න ඔන්න ඔය රේඛාව මොකක්ද ස්පර්ශ කියන්නේ නේද Q හිදී ස්පර්ශ කියන්නේ නේද ඕක Q හිදී ස්පර්ශකයක් නේද මම ඕනම් ඔයගොල්ලන්ට මෙන්න මේ රේඛාව Q හිදී ස්පර්ශකයක් නේද එතකොට බලන්න දැන් මෙන්න මේකත් බලන්න මේ දෙක තියෙනවා දැන් බලන්න මෙන්න මේක මේක බලන්න මෙතන තියෙන මොකද්ද ස්පර්ශකයක්. එතකොට මේ කෝණෙයි මේක නේද ඒකාන්තර වෘත්තකණ්ඩය. එතකොට මේ ඒකාන්තර වෘත්තකණ්ඩේ කෝණ නේද තියෙන්නේ. එතකොට මේක කීයද? 60යි. තේරෙනවද? මේක කීයද? 60යි. තේරුණාද දැන්? හරි ඒක හැන්ෂේක 60 මං අර අතන හොඳට මතක තියාගන්න මේ මෙතන මේ නම්බර් සමච්ඡේදකේ අඳිනකොට අර මෙතනිනුත් කපලා මෙතනිනුත් කපලා ඒක කරන්න ඕනේ නැහැ හරි ඒක කරා වැරදිත් නැහැ කරාට කරන්න ඕනේ පියවරක් වැඩි වෙන එක විතරයි වෙන්නේ හරි කො මේ බලන්නකො තේරුම් මේ අහන්න මොකද්ද ප්‍රශ්න තියෙනවා අහන්න තේරෙනවද කියලා ඉක්මනට chat එකෙන් තව ගානක් දෙයක් අත දාන්න ළමයි කීයක් ඉන්නවද ඉන්න සෙට් එක බලන්න අඩුම ගානේ දාන්න සේරම තේරෙනවා කියලා තේරුණා නෙමෙයි තේරුණ නැත්නම් නැහැ කියලා දාන්න තේරුණාද කොක් ඉන්න කට්ටියම දාන්න ඕනේ එක්ක තේරුණා එක්ක නැහැ කියලා හරි කීප දෙනයි රිප්ලයි කරේ අනිත් අය නිදිද හරි අපි කරන් යන්කෝ අඩෝන එක ගාන ඉවරයි ඊළඟ ගානට යමු මේ අට අපි අර පළවෙනි එකේ ගාන කරේ නෑනේ බලමු ඔක්කොම ගණන් ටික කරන්න පුළුවන් ඊට කියලා මං කරන්න බැරි වෙන ඒවල උත්තර ටික දාන්න හරිද මේක බලන්න ඉක්මන් කරලා බලන්න මේක මේක බලන්න ඉක්මන් කරලා මම මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ ඔයගොල්ලෝ මේ ලියන ඒවා ඔයගොල්ලෝ හරියට ලියන්න මම වෙන දේ කියන්නම් නේ වෙලා නැහැනේ මේ වෙන දේ මෙච්චරයි වෙන්නේ එච් යන වෘත්තයට දෙන ස්පර්ශකයකි
HE යන වෘත්තයට ඇඳි ස්පර්ශකයක. මේක මම අර කලින් පළවෙනි සෙමිනාර් කරපු දවසේ දීපු ගානක් ඈ. ඒක දැන් මෙතන සාකච්ඡා කරන ඔයගොල්ලොත් එක්ක. EB රේඛාව කෝ EB මෙන්න මේ EB කියන රේඛාව මගින් AEC කෝණය සමච්ඡේදනය වේ. අන්න සමච්ඡේදනය වේ කියලා දුන්නේ. එහෙනම් මොකද ගන්න පටස් ගාලා? සමච්ඡේදනය කියලා දුන්නනේ. මේක මොකද්ද? ඕක x තෙන්නද? හරි. සමච්ඡේදනය වේ. දැන් ඊළඟට එයා අහනවා AB සමාන E. AB කොයි මේ දිනවා මම මේ දෙක ලකුණු කරගන්නම් මේ AB සමාන AE නේ. නෑ ඒක නෙමෙයි. ඔන්න ඔය දෙක සමානයි තේරෙනවද? AB සමාන AE. කලින් අපි ලිව්වා මේක x. ඒක දීලා තියෙන සමච්ඡේදනය කරනවා කියලා. හරි. ඊළඟට අහන්නේ y දීලා තියෙන අරක x දීලා තියෙනවා. හරි. CBG අගේ x ආවයි හිතෙන ගෝ බලමුකෝ. බලන්න CBG. CBG නෝකනේ. මෙන්න මේක නේ. හරි. දැන් මට කියන්න ඕක හොයාගන්න ලේසිම ක්‍රමය කියන්න බෑ. දැන් මම මෙහෙම හිතන්නම් මෙන්න මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි. එහෙනම් මේක x නම් මෙන්න මේ කෝණේ කීයද? ඉක්මනට දාන්න chat එකට ඕක කීයද කියලා. මෙන්න මේ ත්‍රිකෝණේ සලකන්න මොකද්ද සලකන්න කියන්නේ? B E BEA ඔන්න ත්‍රිකෝණ සලකලා BE ත්‍රිකෝණ සලකලා ඒක මොකද්ද? chat එකට දාලා දෙනවා x අන්න හරි x ඒක x ඔක x හරි අපි ලේසිම ක්‍රමයෙන් හදමු. දැන් මෙන්න මේ ලොකු කෝණේ මෙන්න මේ ලොකුම කෝණේ දාන්නවනම් මේක හොයාගත්ත හැකි නේද? හරි දැන් මට මේක කියන්න. හරි. මේ ADCB කියන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් බලන්න මෙන්න මේ කෝණේ. මට මේ කෝණේ ලියා ගන්න පුළුවන්ද? බලන්න හොඳට බලන්න මෙන්න මේක. මම වෙන පාටකින් ලකුණු කරන්නම් ගේක. කොල්ලන්ට පේනේද? නිල් පාට ගන්නම්කෝ. මෙන්න මේ ත්‍රිකෝණේ ගන්න. මේකයි මෙන්න මේ පාදේ තියෙන ත්‍රිකෝණේ. මෙන්න මේක. ඕක ගන්න. එතකොට මේක කීයද? 180න් අඩු වෙන්න ඕන කීයක්ද? y ධන 2x නේ මෙතෙන් දෙන්න ඕන. ඔයගලට තේරෙනවද? හරි ඒක මේ මෙතන තියෙන 2x මේක පේනවද දන්නේ නැහැ. මම නතු පාරේ ලියන්න.
දැන් මේක ඒක දන්නවනම් මේක මොකද්ද 180 නම් මේක එතකොට y ධන 2x දැන් මේක මුහුර්ත චතුරස්‍රයක් කියලා කිව්වනේ CDAB එහෙනම් මේ ලොකු කෝණේ කීයද ඈ ඒ ලොකු කෝණේ මේකට සමාන වනේ 280 ඉන්න y ධන 2x වලට එතකොට මට මේක ලියුව හැකි මෙන්න මේ මොන කෝණේද මෙන්න මේ ලොකු කෝණේ CBA හරිද ඕක ලියන්න පුළුවන් කොහොමද තේරුණාද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පොඩි මේ අවුලක් වුණාද ඉවර වෙන්න කීයද කියලා දාලා තියෙනවා මේක මේ ගාන කරලා මම නවත්තන්නම් එහෙනම් ඉතුරු කරපු නැති ගණන් වලට උත්තර දාන්න හරිද එහෙම නැත්නම් ඉන්න පුළුවන් අයට ඉන්න එක කොහොමද මේ වීඩියෝ එක දානවා ඔයාලට දැන් යන්න ඕන නම් යන්න පුළුවන් හරිද හරි ඊළඟට බලන්න දැන් මෙතන මේක x නම් අපෙන් අහන්නේ CBG නේ අපෙන් අහන්නේ මෙන්න මේ රතු පාටේ කෑල්ලනේ ඒ කෑල්ලට මොකද කරන්නේ මේ කෑල්ලට එන්නේ මේ x එක අඩු වෙන්න ඕනේ තේරුණාද හරි ටික තේරුණාද
ඔව් දැන් මේක මෙහෙමයි මේ ගානේ පොඩි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. හරිද? මේ කවුද දාලා තියෙනවා මොකද්ද? එක y ධන x නෙමෙයිද කියලා මේ ඒක y ධන x ගත්තේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හරි බලන්නකො මේ. අර ලොකු එක තියෙන 180 අඩු කිරීම y ඊළඟට අඩු කිරීම 2x නේ මේක තේරුණානේ. ඕකෙන් අඩු වෙන්න ඕන මොකද්ද? x අඩු වෙන්න ඕන x. එතකොට බලන්න 180 අඩු කිරීම y අඩු කිරීම 3යි x. ඕකෙන් මොකද වෙන්නේ? 180 අඩු කිරීම y ධන 3x තේරෙනවද? ඒක මේ ප්‍රශ්නේ මොකද්ද කියලා මගෙන් අහන්නකො ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නේ. අර y ධන x නෙමෙයිද කියලා අහලා ඉන්නේ. එතන මේ කොත්තනටද y ධන x කියලා මට කතා කරන්න පුළුවන්ද? මම ලියපු එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් කියන්න. හරි හරි. හරි ඊළඟට අපෙන් අහනවා මේ AFG ත්‍රිකෝණයේ සමදිපාත ත්‍රිකෝණයක් බව පෙන්වන්න කියලා. AFG මම නිකන් ඒක ලකුණු කරගන්න. මේ පාඩ වෙන්නේ නැහැ නේ. මෙන්න මේ ත්‍රිකෝණය ගන්නකො. එතකොට ওই ත්‍රිකෝණය බලන්න හොඳට බලන්න මෙන්න මෙහෙම මේ. මෙන්න මේක බලන්න මේ. දැන් මේ ත්‍රිකෝණේ මේක දන්නවා. මේක දන්නවනේ. එහෙනම් මේක හොයාගත්තේ ඇයිද? ඒකම නේද මෙතන තියෙන්නේ. තේරුණාද?
දැන් ඕන මෙහෙම කරමුකෝ. මෙතන x තියෙනවා. මෙතන x තියෙනවා, මෙතන y තියෙනවා. එහෙනම් මේ මොකද x ධන y නේ. මේක මේ ත්‍රිකෝණය ගත්තොත් මේ y ධන x කියන්නේ මේ කෝණය කියන්නේ මේ පාදය දික් කරපුවම එතන බාහිර කෝණය. මේ අභ්‍යන්තර සමග දෙකේ කෝණ දෙක එතකොට සමානයිනේ. හරි. ඊළඟට බලන්න මෙන්න මේ ත්‍රිකෝණය ගන්න A E C. ඕකේ මෙන්න මේකට ආගයන් ලිව්වගෙන y කියලා. ඒක හේතුව මොකද්ද? මේක ස්පර්ශකයක්නේ. එහෙනම් මේ y එක මේ ඒකාන්තර වෘත්තඛණ්ඩයක්. එතකොට මේක y. ඕක y. ඊළඟට බලන්න මට අර කලින් කිව්ව දැන් අපි කලින් කිව්ව තියරි එකම පාවිච්චි කරලා මෙන්න මේ ත්‍රිකෝණය ගන්න G E C. හරිද? එතකොට ඒක CG පාදේ ඒ දක්වා දික් කරනවා. එතකොට මෙන්න මේ කෝණය සමානයි මේක බාහිර කෝණය. එතකොට ත්‍රිකෝණික පාදයක් දික් කළා මේ අභ්‍යන්තර සම්මුඛ දෙක මොකද y x. ඒක ඔය දෙක කීයද? y ධන x. ඔක x ධන y කියලා ලියනවා. දැන් මේක මේ සමදිවාදද? කෝණ දෙක සමානයි. තේරෙනවද? ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඉක්මනට දාන්න chat එකට. ළමයි ඉන්න ගන්න බලලා තව ගානක් දෙක කරනවා. කො මේ chat එකට දාන්න මොකක් හරි තේරුම් නැත්නම් මොකක් හරි තියෙනවා නම් කියලා. මොකක් හරි වැරදි දෙයක් කර තියෙනව නෑනේ. තුන් දෙනා රිප්ලයි කරේ. වෙලා යනවා ඉක්මනට කියන්නේ.